අයිබෝවන් සියලු දෙනාම MF YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහම සහ විද්‍යාව ගැන. අපි දන්නවා බොහෝ විට අපිට දැක ගන්න පුළුවන් වෙනවා මිනිස්සු විද්‍යාව කියන එක භාවිතා කරලා බුදුදහම ගැන කතා කරනවා සහ බුදුදහම දේවල් විද්‍යාවේ දේවල් එක්ක සමාන්තරව ගියාම එහෙම නැත්නම් එකග වුණාම ඒ හරහා බුදුදහම ඇත්තයි කියලා කියන්න බලාපොරොත්තු වෙනවා. අපි අද බලමු මේ විද්‍යාව හා බුදුදහම අතර මොකක්ද තියෙන සම්බන්ධය සහ විද්‍යාවෙන් බුදුදහම කියන එක පැහැදිලි කරන එක සාධාරණද අසාධාරණද කියන එක අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලමු. විද්‍යාව හා බුදුදහම. අපි මුලින් බැලුවොත් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. විද්‍යාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රායෝගික ලෝකයේ පවතින දේවල් වල හැසිරීම පැහැදිලි කරන්න හදලා තියෙන දෙයක් තමයි විද්‍යාව කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ගසකින් ගෙඩියක් බිමට වැටුනම අපි බලනවා කොහොමද වැටුනේ, ඇයි වැටුනේ, ඇයි අනිත් ගෙඩි තියද්දි මෙයා වැටුනේ, වැටෙන්න කොච්චර කාලයක් ගත වුණාද, ඒක ඔලුවට වැටුනොත් මොන වගේ හානියක් සිද්ධ වෙනවද, ඒ වගේ දේවල් අපි අධ්‍යයනය කරනවා. ඒ කරන්නේ විද්‍යාවෙන්. ඒ වගේම අවුව වැස්ස රාත්‍රියේ ගම් වතුර සුනාමිය ඔය වගේ හැමදේම ගත්තම අපි ඒක උනාට පස්සේ බලනවා ඇයි ඒක එහෙම වුනේ, මේක ආයිත් වෙන්න පුළුවන්ද, වෙනවා නම් කලින් දැනගන්නේ කොහොමද. අන්නේ සියලුම දේවල් අපි විද්‍යාව වැඩට තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේමයි වාහන දෙකක් ගන්නට පස්සේ අපි දන්නවා ගැටෙන විදිය අනුව සමහරලාට තීරණය වෙනවා වාහන වලින් මැරෙනවද නැද්ද. එහෙනම් අපි බලනවා ඒකෙදිත් ඇයි මේ ඇක්සිඩන්ට් එකේදී කෙනෙක් මැරුණා, මේ ඇක්සිඩන්ට් එකේදී ගොඩක් අය මැරුණා, මේ ඇක්සිඩන්ට් එකේදී කවුරුත් මැරුණෙම නැහැ. එහෙනම් ඇයි එහෙම දේවල් වෙන්නේ? ඔය සිල්ම දේවල් ගත්තම ලෝකයේ පවතින සහ අපිට පේන්න තියෙන සහ වෙන දේවල් කොහොමද එහෙම වෙන්නේ කියලා පැහැදිලි කිරීම උදෙසා හදලා තියෙන එකක් තමයි අපි කියන්නේ විද්‍යාව කියලා. එතකොට විද්‍යාවේදී වැදගත් දේ තමයි පංචේන්ද්‍රයන්ට ගෝචර වන දෑග වෙන තමයි විද්‍යාවේදී අපි සාකච්ඡා කරන්නේ. අපි දන්නවා පේන දේවල් එක වර්ණ හෝ තරංගායම් අනුසාරයෙන් අපිට පේනවා කියන එක පැහැදිලි කරත හැකි. ඊට පස්සේ දැනීම් හා දැනෙන දේවල් උෂ්ණත්වය වෙන්න පුළුවන්, සුවඳ ගඳ වෙන්න පුළුවන්, සීතල රස්නේ වගේ දෙයක් වෙන්න පුළුවන්. උෂ්ණත්වය කියන්නේ ඒකයි. රස වර්ග වෙන්න පුළුවන්, දිවට දැනෙන අන්නේ දේවල් ගත්තම ඒවා අපිට පුළුවන් විද්‍යාව අනුසාරයෙන් පැහැදිලි කරන්න. ඒ වගේම ඇසීම වෙන්න පුළුවන්, ඇසෙන දේවල්, පේන දේවල්, ඒ වගේ දේවල් තමයි. එතකොට අනිවාර්යෙන් අපි කම්පන ඒ වගේ දේවල් විද්‍යාවෙන් අපි පැහැදිලි කරනවා. හැබැයි විද්‍යාවේදී වැදගත් දෙයක් තමයි අපි කරන ඕනෑම දෙයක් අපිට පුළුවන් වෙනවනේ පරීක්ෂණයක් කරලා ඉවරලා ඒක චෙක් කරන්න. හරි? ඒ කියන්නේ ඒක පර්යේෂණය කරලා ඉවරලා ඒක හරිද වැරදිද කියලා හොයන්න පුළුවන් වෙනවනේ. ඒක ලංකාවේ ඉඳන් කරත්, ඇමරිකාවේ ඉඳන් කරත්, කොහේ හරි දූපතක ඉඳන් කරත් ඒ ඕනම තැනකදී එකම දේ අපිට දකින්න පුළුවන් වෙනවනේ විද්‍යාවේදී අපි කියන දේ. වැදගත් දේ තමයි විද්‍යාවේදී අපිට කරන්න බැරි දේවල් තියෙනවා. ඒ තමයි අපිට තවත් කෙනෙකුගේ සිත කියවන්න බෑ. යම් බලයකින් රෝග නිවාරණය කරන්න බෑ. ශරීරයෙන් රැස් විහිදීම කරන්න බෑ. යම් දෙයක් මවන්න බෑ. ඔය එකක්වත් විද්‍යාවෙන් අපිට කරන්න බෑ. මොකද විද්‍යාවෙන් හැමතිස්සෙම අපි කරන්නේ එකක් පංචේන්ද්‍රයන්ට ගෝචරණ වෙන දේවල්. දෙවෙනි එක තමයි විද්‍යාවෙන් කරන ඕනම දෙයක් අපිට චෙක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් බුදුදහම ගත්තම බුදුදහම ඊට වඩා වෙනස් දෙයක්. බුදුදහමේ තියෙන අන්ඩර්ස්ටෑන්ඩින්. ඒ කියන්නේ අපිට අවබෝධ කරගන්න තමයි බුදුදහමේ තියෙන්නේ. නැතුව ඒක අපිට අනිත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ නේද? බුදු කෙනෙකුට නම් අනිවාර්යෙන් කියලා දෙන්න පුළුවන්. නමුත් වැදගත් දේ අපි අවබෝධ කරගෙන ඒක අනිත් කෙනෙකුට අවබෝධ කරවන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපිට අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි අපි බුද්ධ학ම කියලා කියන්නේ. ඒතර මේකෙදි විශේෂයෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ සමුදය, නිරෝධ මාර්ග කියන එක. දුක හට ගැනීම, දුකින් මිදීම සහ දුකින් මිදෙන්නේ කොහොමද කියන එක. ඒ ටික තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒත් බුදුහාමුදුරුවෝ කියන්නේ අපි චතුරාර්ය සත්‍ය අනුගමනය කරා නම් අපිට පුළුවන් කියලා කිසිම දෙයක් ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව ජීවත් වෙන්න. එතකොට ඒක හරහා අපිට නැවත උපදින්න හේතුවක් නැහැ කියන එක තමයි බුදුදහමේ කියන්නේ. ඒතර මේකෙදි කියනවා පැහැදිලිවම පෘථිවිය ගත්තම හැදලා තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ වලින් කියලා කියනවා. ඊට අමතරව බුද්ධ학මේ කතා කරන අලුත් දෙයක් තියෙනවා, වෙනත් දෙයක්. ඒකට තමයි අපි කියන්නේ විඥාණය. එහෙම නැත්නම් සිත මුල් කරගෙන සියලුම දේවල් පවතින්නේ. ඒතර ඒ නිසා ඒ සිත කියන එක ගත්තම ඔය ලෝකේ තියෙන ආපෝ තේජෝ, ඒ කියන්නේ ආපෝ කියන්නේ ජලය, තේජෝ කියන්නේ ගින්දර, වායෝ කියන්නේ වායුව, පඨවි කියන්නේ තද ගතිය, රෆ් දේවල්, තද දේවල්, අවකාශ කියන්නේ හිස්තැන්. ඒතර මේවෙන් තොර දේවල් බුදුදහමේදී අපි කතා කරනවා. ඒකේ ප්‍රධානම දේ තමයි සිත කියන එක. ඊට පස්සේ බුදුදහමේදී වැදගත් දේ තමයි මේ කියන චතුරාර්ය සත්‍ය කියන එක, දුක්ඛ සමුදය, නිරෝධ මාර්ග කියන එක අවබෝධ කරගන්න පුළුවන් විදියක් කියලා කියනවා. ඒකට අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. යහපත් සීය තියෙනවා නම්, යහපත් සමාධිය තියෙනවා නම්, ඊට පස්සේ යහපත් සම්මාදිට්ඨිය, ඒ කියන්නේ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. ඒතර යහපත් සමාධිය, යහපත් දෘෂ්ටිය, යහපත් සංකල්ප, යහපත් වචන, යහපත් කර්මාන්ත, යහපත් දිවි පැවැත්ම, යහපත් වෑයම සහ යහපත් සතිය, සීය තියෙනවා නම් අපිට මේ චතුරාර්ය සත්‍ය කියන එකට ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කියන එක තමයි බුදුදහමේදී කියවෙන්නේ.
ඒතර දැන් මේ සත්‍ය කියන එක ගත්තම දැන් අපිට ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විද්‍යාවේද ඇත්ත කියන්නේ බුද්ධ ආගමේද ඇත්ත කියන්නේ එහෙම නැත්නම් තවත් කෙනෙක්ද ඇත්ත කියන්නේ ඔය වගේ දේවල් ලොකු අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතර ලෝකේ අපි සත්‍ය කියන එක ගත්තොත් මේ සත්‍ය ප්‍රධාන වශයෙන් කාරණා ආකාර කීපයකට බෙදෙනවා. එකක් අපි කියනවා නෛතික සත්‍ය කියලා එකක් තියෙනවා. ඒකට අපි කියනවා ලොජිකල් ට්‍රූත් කියලා කියනවා. ඒතර නෛතික සත්‍ය වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒකේ ලොජික්ස් වලින් තමයි හරි වැරදි දකින්නේ. දෙවෙනි එක තමයි සාපේක්ෂ සත්‍ය. ඔබ මම දන්න ඕනෑම සත්‍ය දෙයක් සාපේක්ෂයි. ඒක තවත් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්, තවත් රටකදී වෙනත් තැනකදී වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා අපේ දැනුමට, අපේ අත්දැකීම් වලට සාපේක්ෂව අපි ඒකට කියනවා සාපේක්ෂ සත්‍ය කියලා. තුන්වෙනි එක තමයි නිරපේක්ෂ සත්‍ය කියලා තියෙනවා, ඇබ්සලූට් ට්‍රූත් කියලා එකක් තියෙනවා. ඒක ඒකට අපිට දකින්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි බුදුදහමේදී කියනවා අපිට පුළුවන් කියලා අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගිහිල්ලිවල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් මේ නිරපේක්ෂ සත්‍ය කියන එක දකින්න පුළුවන් කියලා කියනවා. තර මේ සත්‍ය තුනෙන් ගත්තම ලෝකෙ තියෙන දුර්වලම සත්‍ය තමයි නෛතික සත්‍ය කියන එක ලොජිකල් ට්‍රූත් කියන එක. නමුත් ප්‍රබලම සත්‍ය තමයි ඇබ්සලූට් ට්‍රූත් කියන එක නිරපේක්ෂ සත්‍ය. ඒතර නිරපේක්ෂ සත්‍ය අපිට සාමාන්‍ය කෙනෙකුට දකින්න බෑ. ඒක තමයි තියෙන වැදගත් දේ. මොකද ඒක දකින්න අපිට දියුණු අවයව නැහැ. ඒක තමයි වැදගත් දේ. ඊට අපි මේක එකින් එක අරගෙන බැලුවොත් නෛතික සත්‍ය ගත්තාම මම කියවා මේක තමයි දුර්වලම සත්‍ය කියලා. ඒක පදනම් වෙලා තියෙන සාක්ෂි දෙකක් මත. අපි දන්නා උසාවියකදී මෙයා අරයව මරුවයි කියලා අපිට සාක්ෂි දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක හොඳටම ඇති යාව වැරදිකාරයෙක් කරන්න. ඒ වගේම අනිත් පැත්ත ගත්තම යාටත් ඒ වෙලාවේදී ආ එතන හිටියේ නෑ කියලා පෙන්වන්න සාක්ෂි දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේදී යාට බේරෙන්නත් ඒ සාක්ෂි දෙක හොඳටම ඇති. ඊට පස්සේ තියෙන මේ නඩුව උදෙසා කතා කරන ලෝයර්ස්ලගේ දක්ෂතාවය අනුව තමයි කවුද නිවැරදිකාරයා කවුද වැරදිකාරයා අනුව තීරණය වෙන්නේ. ඒතර වැදගත් දේ තමයි මේක ලෝකෙ තියෙන දුර්වලම සත්‍යයක්. මොකද සාක්ෂි දෙකකින් එවිඩන්ස් දෙකකින් පුළුවන් ඒ සත්‍ය කියන එක කාට හරි එහෙම නැත්නම් පිළිගන්නා වූ ඒ ප්ලැට්ෆෝම් එකට පැහැදිලි කරන්න පුළුවන් ඒක. ඒතර මේක දුර්වලම සත්‍යයක්. ඒ නිසාම නෛතික සත්‍ය කෙනෙක් ගත්තම ඒක ලොකු අසාධාරණයක් තියෙනවා. මොකද ඒක රිලටිව් සහ සාක්ෂි දෙකක් මත පදනම් වෙන නිසා. හැබැයි අපි සාපේක්ෂ සත්‍ය ගත්තම මේක සෑහෙන හොඳයි. මොකද මේක මීට අවුරුදු 100කට කලින් තිබිච්ච සත්‍ය නෙමෙයි දැන් තියෙන්නේ. අද තියෙන සත්‍ය නෙමෙයි තව අවුරුදු 50කට හෝ 100කට පස්සේ තියෙන එක සම්පූර්ණ වෙනස් වෙනවා. ඒක දිනෙන් දින කාලයෙන් කාලයට දේශයෙන් දේශයට ජන කොට්ටාශයෙන් කොට්ටාශයට ආගමික බැතිමතුන්ගේ විශ්වාසය මත ඒ සියලුම ඒවාදී එක වෙනස් වෙනවා. ඒවත් එක හැමතිස්සෙම වෙනස් වෙන එකක් තමයි සාපේක්ෂ සත්‍ය කියලා කියන්නේ. ඒතර මේක විද්‍යාත්මක සත්‍ය කියන එකත් මේ ගණේමයි තියෙන්නේ. මොකද ඒකත් අපි ඇත්තටම දන්නේ අපේ දැනට තියෙන දැනීම අනුව තමයි අපි ඒක හරිද වැරදිද කියලා කියන්න දන්නේ. අපි දන්නේ අනාගතේ මොනවා වෙනවද කියන එක අපි කියන්න දන්නේ නැහැ. ඒතර විද්‍යාත්මක සත්‍ය කියන එක තව පොඩ්ඩක් බලුවොත් විද්‍යාත්මක සත්‍ය කියන එක හැමතිස්සෙම පවතින පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය. එක්ස්පෙරිමෙන්ටල් ඔබ්සර්වේෂන් කන්ක්ලූෂන්. අපි කිසියම් පරීක්ෂණයක් කළා ඒකෙන් නිරීක්ෂණ කීපයක් දැකලා ඒ අනුව නිගමනයකට එළඹෙනවා මෙන්න මේක මෙහෙමයි කියලා. ඒක තමයි අපි විද්‍යාවේ දකින සත්‍ය කියලා කියන්නේ. ඒතර විද්‍යාව අපි සත්‍ය කියන හැම දෙයක්ම අපිට පුළුවන් වෙන්න ඕනේ පරීක්ෂණයක් කරලා ඔප්පු කරලා පෙන්වන්න. ඔප්පු කරන්න බැරි දේවල් අපි විද්‍යාවේදී සත්‍ය කියලා පාවිච්චි කරන්නේ නැහැ. ඒතර විද්‍යාත්මක සත්‍ය ගත්තම ඒකේදී අපි බොහෝ වෙලාවට කරන්නේ කිසියම් රටාවක් දිහා බලලා. එහෙම නැත්නම් කිසියම් රටාවක් දිහා බලලා කල්පිතයක් ගොඩනගන එක. ඒක තමයි අපි කරන්නේ. ඒතර ඒ කියන්නේ පැටර්න් එකක් අපි ඇනලයිස් කරලා හයිපොතීසිස් එකක් බිල්ඩ් අප් කරනවා. ඔක තමයි අපි කියන කතාව. එතකොට ඒක තමයි ඒකෙදි කරන දේ. ඒතර මේක කාලයක් තිස්සේ ගියාම මේක නියමයක් වෙනවා, ලෝ එකක් වෙනවා. තවත් කාලයක් තිස්සේ ගියාට පස්සේ ඒක යුනිවර්සල් ට්‍රූත් එකක් බවට පත් වෙනවා. ඒතකොට අපි ඒක පිළිගන්නවා මේ දේ හරි කියලා. දැන් උදාහරණයක් වශයෙන් නිව්ටන් විසින් හොයාගත්තු ගුරුත්වාකර්ෂණය. ඒක අද වෙනකොට හරි කියලා දන්නවා. හැබැයි ඒක ඇබ්සලූට් ට්‍රූත් නිරපේක්ෂ සත්‍ය දෙයක් නෙමෙයි. අදට සාපේක්ෂව අපි පිළිගන්න සත්‍ය ගණනයට තමයි ගුරුත්වාකර්ෂණය කියන එක වැටෙන්නේ. රයිට්. ඒතර මේ විද්‍යාත්මක සත්‍ය කියන එක ගත්තම සීමාවන් තියෙනවා, ලිමිට්ස් තියෙනවා, ලිමිටේෂන්ස් තියෙනවා. දැන් උදාහරණ අපි ගත්තොත් අපි ස්කන්ධ දෙකක් ගත්තොත් ඒ ස්කන්ධ දෙක මත ගුරුත්වාකර්ෂණ බලයක් එහෙම නැත්නම් න්‍යෂ්ටික බලයක් අපිට හොයන්න පුළුවන්. වෙන කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේව ගත්තම මේ සීලම දේවල් ලිමිට්ස් යටතේ තියෙන අපිට ඒක කිසියම් ලිමිට් එකකින් එහාට අපිට ඒක ගැන කතා කරන්න බෑ. කිසියම් ලිමිට් එකක් තුල කිසියම් වසමක් තුල ඉඳගෙන තමයි අපිට මේ සත්‍ය හෝ ඒ අදාළ දේවල් කතා කරන්න පුළුවන්. හැබැයි නිරපේක්ෂ සත්‍ය ගත්තම ඇබ්සලූට් ට්‍රූත් කියන එක ගත්තම ඒක අපි දන්නේ නැහැ. ඒක ගත්තම මේක වෙනස් වෙන්නේ නැහැ. ඒක කෙලින්ම කවුරු කිව්වත් කොහේදී වුණත් ඒක ඇත්තයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඇබ්සලූට් ට්‍රූත් කියන එක ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ. මම දන්නේ එකම දේ තමයි ඇබ්සලූට් ට්‍රූත් කියන එක මම දන්නේ නැහැ කියන එක විතරයි දන්නේ. හැබැයි බුදුදහමේදී කියවෙනවා කිසියම් කෙනෙක් නිවන් අවබෝධ කරගත්තොත් එයාට පුළුවන් කියලා නිරපේක්ෂ සත්‍ය දකින්න. දැන් ඒක පුළුවන්ද කියලා නැවතත් මම කියන්න දන්නේ නැහැ. ඒක බුදුදහමේදී කියන දෙයක්. මොකද ඒකත් අපි දන්නේ නැහැ. මොකද ඒකට හේතුව අර හේතුව නිසා. හැබැයි ඒකට වැදගත් දේ තමයි මේ නිරපේක්ෂ සත්‍ය කියන එක ගත්තම සාමාන්‍ය කෙනෙකුට නිරපේක්ෂ සත්‍ය දකින්න බෑ කියන එකට හොඳ අවබෝධයක් අපිට දෙන්න පුළුවන් මේ වගේ උදාහරණ වලින්. අපිට අපේ ඇහැට පේන්නේ වර්ණාවලිය පමණයි පේන්නේ. ඉන්නේ එහාට කිසිදු තරංගායාමයක් අපිට පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපිට
ගමා කිරණ පේන්නේ නැහැ, එක්ස්රේ පේන්නේ නැහැ, අල්ට්‍රා වයලට් පේන්නේ නැහැ, ඉන්ෆ්‍රාරෙඩ් පේන්නේ නැහැ, ඊට පස්සේ රේඩියෝ කිරණ පේන්නේ නැහැ. ඔය ගොඩක් දේවල් ගත්තම පාරජම්බුල කිරණ ඒ ගොඩක් දේවල් අපිට පේන්නේ නැහැ. ඒතර වැදගත් දේ තමයි අපි ලොකු වර්ණාවලියක් අපි දන්නවා ලෝකේ පවතිනවා කියලා. ඒ වර්ණාවලියෙන් අපි වැඩ ගන්නවා. හැබැයි ඒ වර්ණාවලිය අපි තාම කුඩා චූටි ප්‍රමාණයක් විතරයි අපි දන්නේ ආලෝකය කියලා. ඒතර මේ අපිට පුළුවන් ද මේ විශ්වයේ තියෙන සැබෑ සත්‍ය එහෙම නැත්නම් නිර්පේක්ෂ සත්‍ය කතා කරන්න අපි 199ක් අන්ධව ඉඳලා. ඒ නිසා අපිට කවදාකවත් දැකීමෙන් නිර්පේක්ෂ සත්‍ය දකින්න තියා හිතන්නවත් බෑ. මොකද අපි එච්චරටම දැකීමෙන් අන්ධයි. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපි කනට ඇහෙන සංඛ්‍යාත පරාසය ගත්තොත් අපි දන්නවා අපිට ඇහෙන්නේ 20ත් 20000 හර්ට්ස් වගේ ප්‍රමාණයක් තමයි ඇහෙන්නේ. එහෙම කිව්වට ප්‍රායෝගිකව ඇහෙන්නේ සාමාන්‍යයෙන් ඕනනම් 10 හර්ට්ස් වගේ ඉඳන් 17000 හර්ට්ස් වගේ තමයි සාමාන්‍ය ඕන මිනිස්සුෙකුට ඇහෙන්නේ. ඒතර වැදගත් දේ තමයි ඊට වඩා 20000 හර්ට්ස් 25000 40000 50 ලක්ෂය කෝටිය ඒ හර්ට්ස් ගණන් අපිට ඇහෙන්නේ නැහැ. ඒතර වැදගත් දේ තමයි අපි දැන් මේ ඇහෙන චූටි ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක සංඛ්‍යාත පරාසය පාවිච්චි කරගෙන තමයි අපි දැන් මේ නිර්පේක්ෂ සත්‍ය අහන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් කවදක්වත් අපිට අහන්න බෑ. මොකද ඒකට හේතුව අපි ඇහිම තුලත් 99% ප්‍රදේශයක අපි අන්ධයි. එහෙම නැත්නම් අපි බීරි. ඒතර ඒ නිසා ගත්තම අපිට කවදක්වත් නිර්පේක්ෂ සත්‍ය දකින්න බෑ. ඒතර ඉතුරුවා ගත්තමත් ස්පර්ශය, රස බව, ඒ සියලුම දේවල් ගත්තම ඒ හැම දෙයකමත් තියෙන දෙයක් තමයි අපේ සෙන්සර්ස් එහෙම නැත්නම් අපේ සංවේදක තියෙන ඊටාම කුඩා වපසරියක. ඒ නිසා ඒ දුර්වල සංවේදක පාවිච්චි කරලා අපිට කවදාවත් නිර්පේක්ෂ සත්‍ය කියන එක දකින්න බෑ. සාමාන්‍ය මිනිස්සෙකුට. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. කවුරු හරි නිර්පේක්ෂ සත්‍ය දන්නවා කියලා කියනවනේ ඒකෙන් කියවෙන්නේ මේ මිනිස්සයා අමුම මෝඩ මිනිස්සෙක් කියන එක. මොකද එයා හිතනවා එයා නියම ඇත්ත දේ දකින්නවයි කියලා. අපි හැමතිස්සෙම දකින්නේ සාපේක්ෂ ඇත්ත දේ. හැබැයි ඒක කෙනෙක්ගේ බුද්ධිමත්කම මත, උගත්කම මත, අත්දැකීම් බහුලකම මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් නිර්පේක්ෂ සත්‍ය අපි කාටවත් දකින්න බෑ. රයිට්. ඒතර විද්‍යාව බුද්ධාමයේ කතා කරද්දී වැදගත් දේ තමයි තියෙන්නේ විද්‍යාව කියන්නේ. එතකොට අපි කලින් කිව්වා අපිට ගෝචර වෙන දේවල්, අපිට ඔප්පු කරන්න පුළුවන් දේවල්, අපිට පේන දේවල්, අපිට පරීක්ෂණයක් කරන්න පුළුවන් දේවල් තමයි විද්‍යාව කියන්නේ. බුදුදහම කියන්නේ ඊට වඩා සම්පූර්ණ වෙනස් කතාවක්. මොකක්ද? මේ ලෝකේ අපි ඉපදුනොත් අනිවාර්යෙන් මැරෙනවා, මැරුණොත් ආයෙත් ඉපදෙනවා. ඒතර මේ සංසාරය තුළම අපි දුකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා චතුරාර්ය සත්‍ය කියලා දෙයක් දුකට හේතුව දුකින් මිදීම සහ දුකින් මිදෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ ගමන් මාර්ගය අපිට අනුගමනය කරොත් අපිට කිව්වා අපිට පුළුවන් කියලා මැරෙන මොහොතේදී කිසිම බැඳීමක් නැතුව මැරෙන්නේ. කියන්නේ කිසිම ආකර්ෂණයක්, කියන්නේ කිසිම ටච් එකක්, කියන්නේ ඇට්‍රැක්ටිව් බවක් නැතුව කාත් එක්කවත් බැඳෙන්නේ නැතුව අපිට මැරෙන්න පුළුවන් කියලා කිව්වා. ඒතකොට මැරෙද්දී අපිට බැඳීමක් නැත්තම්, ආශාවක් නැත්තම් අපිට කවදාකවත් නැවත උපදින්න හේතුවක් නැහැ. ඔක තමයි බුදුහාමුදුරුවෝ බුද්ධ ආගමේදී කියන්නේ. ඒතර බුදුදහමයි විද්‍යාවයි කියන්නේ සම්පූර්ණ වෙනස් දෙකක්. හරියට නිකන් එකිනෙකට ලම්බක අක්ෂ දෙකක් වගේ. බුද්ධ ආගම මේක විද්‍යාවට සම්බන්ධයක් නැහැ, විද්‍යාව එක බුද්ධ ආගමට සම්බන්ධයක් නැහැ. හැබැයි මේ දෙකේ සමාන්තර වෙන දේවල් තියෙනවා. ඔක තමයි ගොඩක් මිනිස්සු පටලගෙන තියෙන්නේ. විද්‍යාව බුද්ධ ආගමෙන් පැහැදිලි කරන්න පුළුවන්, එහෙම නැත්නම් බුද්ධ ආගම විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් කියලා කියන්නේ සමාන්තර වෙන තැන් තියෙනවා. ඒවා කීපයක් තමයි දැක්ක දේවල් පදනම් කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ මේ ගොඩක් දේවල්. අපි දන්නවා දැන් පන්සිල් පද කියන එක ගත්තොත් අපිට කඩලා බලත හැකි, රැකලා බලත හැකි මොකද්ද අපිට දැකෙන දේ. ඒ කොටස ගත්තම නිකන් හරියට නිකන් විද්‍යාවත් වගේ. ඒ වගේම ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් අපි කියනවා දෝෂය විමර්ශනය කරමින් නැවත නැවත අත්හදා බැලීමේ ක්‍රමය. සිදුහත් බුදුනේ මේ ආකාරයට. එයා හරි කියලා හිතන මාර්ගය ඔස්සේ ගියා. හරි නම් ඒ මාර්ගයේ දිගටම ගියා, වැරදි නම් ඒ මාර්ගය වෙනස් කරා. ඒතර ඒ ආකාරයට තමයි සිදුහත් දුෂ්කර ක්‍රියා කළා අවුරුදු 6ක් ජීවිතේ හානි කරගත්තා. ඒතර හානි කරගත්තේ නැහැ. ඒ හානිය තුල එයා දන්න අත්දැකීමෙන් එයා දන්නවා මේ මාර්ගයේ ගිහිල්ලා යාට විසඳුමක් විමුක්තියක් ලබන්න බෑ කියලා. ඒතර ඒකට තමයි අපි කියන්නේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් කියලා. මේ වගේ දේවල් ගත්තාම විද්‍යාවේ බුද්ධ ආගමේ සමාන්තර වෙනවා. මොකද විද්‍යාවෙත් ගොඩක් වෙලාට පාවිච්චි කරනවා ඔය ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක කියන එක. මොකද අපි ගොඩක් දේවල් ඔය වගේ චෙක් කර බල තමයි කරගෙන යන්නේ. ඒතර චෙක් කර බල යද්දී සාර්ථක නම් දිගටම යනවා, අසාර්ථක නම් ක්‍රමේ වෙනස් කරනවා. රයිට්. ඊට පස්සේ ඊළඟ දේ තමයි සමහර දෑ චෙක් කළ හැකි. මම අර කලින් වගේම පන්සිල් පද ඒ වගේ දේවල් ගත්තම ඒවා විද්‍යාවේ බුද්ධ ආගමේ දෙකේම චෙක් කරන්න පුළුවන්. සමහර දේවල් චෙක් කරන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් නිවන් ලැබපු කෙනෙක් කියන එක්කෙනාව අපිට චෙක් කරන්න බෑ. අපිට නිකන් කෙනෙක් හැසිරෙන විදියෙන් අවබෝධයක් ගන්න පුළුවන් එයා නිවන් දැකලාද නැත්නම් මේ බොරුවට කියනවාද කියන එක ලංකාවේ නිවන් දැක්කයි කියලා ගොඩක් මිනිස්සු බොරු කියනවා වගේ. නමුත් අපිට හැමදේම චෙක් කරන්න බෑ. හැබැයි සමහර දේවල් අපිට චෙක් කරන්න පුළුවන්. ඒ වගේමයි සමහර දේවල් අපිට චෙක් කරන්න කොහෙත්ම බෑ. විශේෂයෙන් බුද්ධ ආගමේ අපි කතා කරන මෙත්තා මුදිතා උපේක්ඛා. ඔය වගේ දේවල් අපිට කවදාවත් අපිට චෙක් කරන්න බෑ. මොකද ඒකට හේතුව ඒවා සම්පූර්ණ ඊට එහා දෙයක් ගැන එහෙම නැත්නම් මනස පාදක වෙච්ච දේවල් ගැන ටිකක් ගැන තමයි අපි එතනදී කතා කරන්නේ. ඒවත් ඒවා ගැඹුරු දේවල් අර විද්‍යාවේදී කතා කරන වගේ සරල දේවල් නෙමෙයි. රයිට්. ඊට පස්සේ අපි ගත්තොත් දැන් මේ දෙකේම
සම්පූර්ණයෙන්ම පැරලල් යන සමාන්තර වෙන දේවල් තියෙනවා. ඒක එකක් තමයි විද්‍යාවෙත් අපි කියනවා බුද්ධ ආගමෙත් අපි කියනවා පරිසරයේ සතාසීපාව ආරක්ෂා කළ යුතුයි. ඒකතර අපි දෙකේම අපි කියනවා. දෙවෙනි එක තමයි ස්වභාව ධර්මය අපිට වඩා ගොඩක් පවර්ෆුල් බල සම්පන්නයි කියන එක. අපිට කවදාකවත් ස්වභාව ධර්මය අභිමවා යන්න බෑ කියන එක. ඒක විද්‍යාවෙත් කියනවා බුද්ධ ආගමෙත් කියනවා. විශේෂයෙන් අපි සුනාමියක් ගත්තොත් භූමිකම්පාවක් ගත්තොත් ඒවා අපිට කවදාකවත් කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවාමයි. ඒ වගේම අපි ගත්තොත් මෙම දෙක සෑහෙන දුරට එකඟ වෙයි සෙසු ආගම්වල මේ නැත. ඒතර මේ නිසා ඔය බුද්ධ ආගමේ විද්‍යාව වේ ගත්තොත් මේ දෙක සෑහෙන පැරලල් යන තැන් තියෙනවා. හැබැයි අපිට හොඳින් තේරුම් ගන්න ඕනේ බුද්ධ ආගම කියන්නේ සම්පූර්ණ ඊට වඩා වෙනස් දෙයක්. මොකද ඒක සම්පූර්ණයෙන් මනස බේස් කරගෙන සිත බේස් කරගෙන තමයි පාදක කරගෙන තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම විද්‍යාව බුදුදහම ගත්තම විද්‍යාවට වඩා බුදුදහම ගොඩක් ඉදිරියෙන් කියලා කියන්න පුළුවන්. මොකද ඒකේ අපිට ගෝචර වෙන්නේ නැති අපිට චෙක් කරන්න බැරි නමුත් අපිට තේරුම් ගන්න හැකි අපිට රියලයිස් අවබෝධ කරගන්න පුළුවන් ගොඩක් දේවල් බුදුදහම තුල කතා කරනවා. ඒතර ඒක ගොඩක් වැදගත්. දැන් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් ඔය මේ විද්‍යාවේ තියෙන සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් භෞතික විද්‍යාවය, අංශුමය භෞතික විද්‍යාව, පාටිකල් ෆිසික්ස් ගොඩක් දේවල් වල දේවල් ගත්තම ඒවා බුද්ධ ආගමෙත් ඒකට ළඟින් යන දේවල් ගොඩක් කතා කරලා තියෙනවා. රයිට්. ඊට පස්සේ මෙතන මේ වගුවක් ගැන කතා කරනවා විද්‍යාව සහ බුදුදහම අතර සම්බන්ධතාවයක් එහෙම නැත්නම් කම්පැරිසන් එකක් සමානත්වතාවල් මොනවාද තියෙන්නේ කියලා විද්‍යාවෙන් අපි අනිවාර්යෙන් කියන දේ පරීක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් බුද්ධ ආගමෙන් පරීක්ෂා කරන්න ඕනේ නැහැ කියන දේවල්. විද්‍යාව කියන්නේ ඇත්ත නෙමෙයි කියලා විද්‍යාවෙන් පිළිගන්නවා. හැබැයි බුද්ධ ආගම සම්පූර්ණයෙන් ඇත්තක් කියලා අපි බුද්ධ ආගමේදී පිළිගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් විද්‍යාවේදී වැදගත් දෙයක් තමයි විද්‍යාව කියන්නේ ඔරුවක් නම් හැමතිස්සෙම ඔරුව පෙරලන්න තමයි අලුත් විද්‍යාවන් හටගන්නේ. නැත්නම් ඔරුව ඔහේ පැදගෙන ගියොත් කවදාකවත් විද්‍යාව දියුණු වෙන්නේ නැහැ. එක තැන පළ වෙන එකයි වෙන්නේ. ඒ නිසා විද්‍යාවේ වැදගත් දේ තමයි හැමතිස්සෙම බොරුවක් කියන එක තේරුම් අරගෙන අපි ඒක බොරු කර නැවත ඇත්ත හොයාගෙන යද්දී අපිට දියුණුව කරා සෑහෙන දුරට ලං වෙන්න පුළුවන්. ඊළඟට තමයි විද්‍යාවෙන් අපි සියල්ල ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. බුද්ධ ආගමෙන් ගත්තම ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අවබෝධ කරගන්නයි පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අන්ඩර්ස්ටෑන්ඩ් රියලයිස් කියලා අපි කියනවා. අන්න ඒ වගේ දෙයක් තමයි බුද්ධ ආගමේදී කෙරෙන්නේ. ඊළඟ එක තමයි සමාන්තරව නොවන දේවල්. බුද්ධ ආගමේ සහ විද්‍යාව වෙනස් දේවල්, සපුරා වෙනස් දේවල් මොනවාද? බටහිර විද්‍යාව තුළ දෙවියන් වහන්සේ හැංගිලා ඉන්නවා. බටහිර විද්‍යාවේදී දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔය නිව්ටන්ගේ කතාවල ගත්තම අයින්ස්ටයින්ගේ දේවල් තුල ගත්තම ඒකේ ගෝඩ් කෙනෙක් එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කෙනෙක් කිසිය වක්‍රාකාරව හරි හැංගිලා ඉන්නවා. බුද්ධ ආගමේ වැදගත් දේ තමයි දෙවියෝ කියලා කෙනෙක් නැහැ. විශේෂ ඥාන බිහි වුණාට පස්සේ අපිට යම් දේවල් අවබෝධ කරගන්න පුළුවන් කියන එක උගන්වනවා මිසක් ඒක කවදාකවත් අපිට වඳින්නේ කියලා දෙවි කෙනෙක් උගන්වන්නේ නැහැ. ලෝකේ ඉන්න බලවත්ම කෙනා තමන් කියලා එක තමයි බුද්ධ ආගමේ උගන්වන්නේ. ඒ නිසා අපිට අනිවාර්යෙන් අර මේ තියෙන දුකින් මෙදෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම උදෙසා ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රගුණ කරන්න කියන එක තමයි බුද්ධ ආගමේදී කියන්නේ. විද්‍යාවේදී කියන්නේ ඒ දේ නෙමෙයි. ඒ වගේම මේ විද්‍යාවේදී ගත්තම නිවනක වුණත් අපිට විද්‍යාවේදී අපි කතා කරනවා නම් පරීක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් අපි දන්නවා නිවන කියන එක පරීක්ෂා කරන්න බෑ. ඒක අදහසක් තියෙන්නේ ලෝභ දේශ මොහේ නැති කරගන්න එක සායක කරන්නේ කොහොමද කියන එක අභිධර්ම මේ ත්‍රිපිටකය ගත්තම අභිධර්ම පිටකය යටතේ පැහැදිලිලා තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය මිනිස්සුෙකුට තේරුම් ගන්න ලේසි නෑ. වචන ටිකක් කටපාඩමින් කියවුවොත් මිස ඒක නිකන් ප්‍රගුණ කරන්න හිතන තරම් ලේසි නෑ අභිධර්මයේ කියන එක. මොකද ගොඩක් එක ගැඹුරුයි සහ ගොඩක් එක නොපැහැදිලි තැන් වැඩි පැහැදිලි සහ තේරෙන තැන් වලට සාපේක්ෂව. ඊට පස්සේ විද්‍යාවෙන් බුදුදහම සහ බුදුදහමෙන් විද්‍යාව කෝකද පෝෂණය වුණේ වගේ ගොඩක් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට විශේෂයෙන් කීත හැකි පරණ එක බුද්ධ ආගම නිසා බුද්ධ ආගමේ විද්‍යාව පෝෂණය වුණා කියන එක අපිට ගොඩක් දේවල් උදාහරණ මගින් පැහැදිලි කරන්න පුළුවන්. එවෙන් කීපයක් තමයි දැන් බුද්ධ ආගමේ කතා කරනවා ග්‍රහ මණ්ඩල 100ක් සහස්ත්‍රී ලෝක ධාතු එකයි සහස්ත්‍රී ලෝක ධාතු එකක් තව මොනා හරි එකයි ඊට පස්සේ තව ජාතිය 100ක් තව මොනා හරි එකයි ඔය වගේ දිගට මේකෙදි කතා කරනවා. ඒතර මේ දේවල් තමයි ඒ වගේ මුගලන් හාමුදුරුවෝ මේ 이르දි බලයෙන් විශ්වයේ හේමේ සැරිසරන්න ගිහලා අන්තිමට යාට එයාගේ බොඩි එකට එන්න බැරි වුණා කියලා අපි අහලා තියෙනවා කතාවල. ඒක කොච්චර දුරට ඇත්තද නැත්තද දන්නේ නැහැ. නමුත් අපි ඒක අහලා තියෙන දෙයක්. ඒතර ඒක හරහා ඒ ස්ථානයේදී කියනවා විශ්වයට ඉමක් මොනක් නැහැ කියලා. ඒ කියන්නේ ඒකේ කවදාවත් කොච්චර ඇවිද්දත් අපිට අවසානයක් දැක ගන්න බෑය කියලා. ඒතර මේ දේවල්ම තමයි අපි ඇස්ට්‍රොනොමි වල පාවිච්චි කරන්නේ. සෞර ග්‍රහ මණ්ඩල එකතු වෙලා හැදෙන මන්දාකිනි එකතු වෙලා හැදෙන ගැලැක්සි අන්න ඒ වගේ දේවල් සම්පූර්ණ කතා කරන්න අවශ්‍ය අඩිතාලෙම ඉන්නත් ඇත්තේ මේ බුද්ධ ආගමේ තියෙන මෙන්න මේ වගේ සංකල්ප හරහා විය හැකි. ඊට පස්සේ රිලටිවිටි සාපේක්ෂතාවාදය ගත්තම කාලයේ හැඳින්වීම. ඒතර මේ කාලය කියන්නේ බොරුවක් බව. මේවා ඊටාම ඉහළ කාලයේදී ඊටාම
අවුරුදු 2500කටත් එහා කාලෙකදී බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් තමයි අපි විද්‍යාවෙත් තාම පැහැදිලි කරන්නේ. අනිත් එක බුදුහාමුදුරුවෝ කියන්නේ සියල්ල අනිත්‍යයි. වෙනස් නොවන දේවල් ලෝකේ නැහැ. එතන සාපේක්ෂතාවාදීත් කියන්නේ කාලය දිග ඒ වගේ දේවල් වෙනස් ස්කන්ධය ඒ වගේ දේවල් වෙනස් වෙනවා කියන එක. ඒතර ඒවා ගොඩ කාලකට කලින් බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඒවා විතර නෙමෙයි සියල්ල වෙනස් වෙනවා කියලා ලෝකේ. ඊට පස්සේ අනිත් එක තමයි දකින්න සියල්ල ඇත්ත නොවන බව. අපි දන්නවා ඒක තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මිනිස්සු මොන හරි දෙයක් දැකලා ඒක හිතනවා ඒක හරි කියලා. නමුත් වැදගත් දේ තමයි දකින්න හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. මොකද අපිව අපේ ඇස් මුලා කරන, අපේ මනස මුලා කරන ඕන තරම් දේවල් තියෙනවා අපිට දකින්න පුළුවන්. භූභෞතික විද්‍යාව ජියෝෆිසික්ස් වලින් ගත්තා. මේක මගේ විශේෂ ක්ෂේත්‍රය නිසා මම මේ උදාහරණය ගත්තේ. භූමිකම්පාවක් සිදු වූ විට පැහැදිලි කිරීම ඊට පස්සේ සුනාමි සංකල්පය. ඒතර මේ දේවල් ගත්තම බුද්ධ ධර්මයේ ඉතාම පැහැදිලිව ත්‍රිපිටකය තුල අඩංගු වෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේදී ওই භූමිකම්පාව සම්බන්ධ පැහැදිලි කරන කතාව, ඊට පස්සේ සුනාමි සංකල්පය ගොඩක් දේවල් බුදුන් වහන්සේගේ දර්ශනය තුනත් එක එක තැන්වල පැහැදිලි වෙනවා. ඒතර ඕවා වෙන්නම් පුළුවන් අනාගතේ පරීක්ෂණ කරලා හොයලා බලලා ආරෝමය කරලා එහෙම නැත්නම් ඒ වගේ සිද්ධියකට භාජනය වුණාම ඒක මේ දේ තමයි වෙන්නේ නැත්තේ කියන එක තේරුම් අරන් අන්න ඒ වගේ දේවල් දිනු කරන්න හේතුවක් වෙන්න ඇති මේ බුද්ධ ධර්මයේ තිබිච්ච ආభాෂය අනිත් දේවල් වලට. ඒ වගේම සූලොජි බයොලොජි කියන ශාස්ත්‍රවල ගත්තම ඒකේදී ඔය කෝටු කැබල නිදසුන දැන් බුදුහාමුදුරුවෝ කියනවා අපි දැන් මේ ජීවත් වෙන එක කියලා කියන්නේ අර වනාන්තරයක තියෙන සීලොම ගස් කොළන් කෝටු කෝටු කෑලි කෑලි වලට කඩලා ඒක කෑල්ලක වගේ ප්‍රමාණයක් තමයි අපි දැන් මේ ජීවත් වෙන ජීවිත කාලය කියන්නේ. මේ සම්පූර්ණ වනයක් පෙන්වලා කියන්නේ වනයේ තියෙන ඔක්කොම අනිත් කෝටු කෑලි ප්‍රමාණයට සමානයි කියලා. එහෙම නැත්නම් වැලි වලින් උනත් ඒ උදාහරණය ගන්න පුළුවන්. අපි මීට කලින් ජීවත් වෙච්ච දේවල් ප්‍රමාණය. ඒතර ඒ නිසා වැදගත් දේ තමයි අපි ලොකු අවුරුදු බිලියන ට්‍රිලියන ගානක ජීවිත කාලයක අපි මේ චූටි ස්ථානයක තමයි අපි ජීවත් වෙන අවුරුදු 100 වගේ එක පවතින කියන එක බුදුන් වහන්සේ කියනවා. ඒතර ඒකම තමයි අපි එතකොට මේ දේවල් හරහා පරිණාමවාදී වගේ විවිධ දේවල් පාවිච්චි කරලා පැහැදිලි කරන්නත් අපි ඒ දෙයම තමයි ඩාවින් පරිණාමවාදයට ඒ concept එක ගන්න නැත්තේ අර ප්‍රබලයා ඉතුරු වෙලා දුබලයා විනාශ වෙන ක්‍රමෙන් තමයි ලෝකය යන්නේ. ඒ ඔක්කොම ගත්තම ඒවා බුදුන් වහන්සේ ඒ කාලෙදී කියලා තියෙන දේවල්ම තමයි අද වෙනකොට අපි ඒ වෙද්දි පාවිච්චි කරලා තියෙන මූලික අඩිතාලමත්. රයිට්. ඊට පස්සේ විද්‍යාවෙන් අනිත්‍ය අවබෝධ කරගන්න පුළුවන් අපිට කිසියම් දුරකට. ඒ කියන්නේ අත්‍තරම් විද්‍යාව කියන එකේ තියෙන වැදගත් දේ තමයි කෙනෙක් විද්‍යාව ඉගෙන ගන්නවා නම් එයාට අර බුද්ධ ආගමේ කියන අනිත්‍ය එහෙම නැත්නම් මේ සියල්ල බොරුවක් කියන එක අවබෝධ කරගන්න විද්‍යාවත් අපිට ගොඩක් හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි අර පෙනෙන දේ ඇත්ත නොවේ කියන එක. මම ඒ කලින්ම කතා කරා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපිට පේන්නේ ඊටාම කුඩා දේවල් ටිකක් විතරයි. ඒ පේන දේවලුත් ඇත්ත නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් මේ රූපය ගත්තාම මේ රූපය ඕගලන්ට පේනවා ඔය පේන රේඛා එක එක පැති වලට ආනත වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ පටි ටික සමාන නැහැ කියන එක. නමුත් ඔය සියලුම පටි ඝනකමෙන් සමානයි. අපේ ඇහැට ගත්තම පේන්නේ විවිධ ආකාරයට තමයි වෙනස් වෙවි පේන්නේ. හැබැයි අපි වෙනසක් දකින්න පුළුවන් තැන හොඳින් බලාගෙන හිටියොත් තේරෙනවා ඒ පටියේ ඝනකමත් උඩ පටිවල ඝනකමටම සමානයි කියලා. හැබැයි මේ කොටු ටික එහා මෙහා ගිහිලිවල පැක් කිරීම තුලින් අපිට අර තිරස් අතර තියෙන රේඛා ඇදට තියෙන්නේ කියලා පේන්න ගන්නවා. ඒතර වැදගත් දේ තමයි මේකෙන් අපිට එක දෙයක් කියත හැකි පේන දේවල් ඇත්ත නෙමෙයි කියන එක. ඊළඟ එක තමයි මේ රූපය ගත්තා මේ රූපය ඕගොල්ලන්ට පොදුවේ බලද්දි තේරෙනවා මේ රූපයේ තියෙන වෘත්තා ගත්තාම ඒවා භ්‍රමණය වෙනවා. හැබැයි මේ භ්‍රමණය වෙන වෘත්තයට ඔබගේ S2 එල්ල කරොත් එතකොට තේරෙනවා ඒ වෘත්තේ භ්‍රමණය වෙන්නේ අනිත් තමයි භ්‍රමණය වෙන්නේ. ඒ වගේ එතකොට ඔබ බලන වෘත්තය භ්‍රමණය වෙන්නේ නැහැ. හැබැයි ඔබට එකක් දිහා බලද්දි අනිත් වෘත්ත භ්‍රමණය වෙනවා වගේ තමයි පේන්නේ. ඒවත් මේ රටාව අපිට අපේ S2 මුලා කරන නිසා තමයි අපිට එහෙම එකක් පේන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේක ඊටාම වැදගත් හොඳ පරිේශනයක් මේක පෙන්වන්නේ. මෙන්න මේ රූපය පෙන්වලා අපිට පොඩි ළමෙක්ගෙන් හවොත් මොකද්ද මේකේ තියෙන්නේ කියලා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ ළමයා කොච්චරක් දුරට අර ලෝකයේත් එක්ක දියුණු වෙලා එහෙම නැත්නම් මේ අපි එකට කියන්නේ විනාශ වෙලාද කියන එක ළමා මනස. මොකද මේ රූපේ පෙන්වුවොත් ගොඩක් පුංචි ළමයි. ඒ කියන්නේ ලෝකේ අර අපි කියන්නේ ඇට්ටකුණා වෙච්ච ළමයි නෙවෙයි සාමාන්‍ය ඇවරේජ් ළමෙක් ගත්තම ඒ ළමයා මේක දිහා බලලා කියන්නේ මේක මොනවාද පේන්නේ කියලා ඒ දරුවෝ කියන්නේ මේකේ ඉන්නේ මාළු ප්‍රමාණයක්. නමුත් අපි දන්නා අපිට වැඩිහිටියෙක් විදිහට අපිට මේක පේන්නේ කාන්තාවක්ක පිටිපස්සෙන් පුරුෂයෙක් බදාගෙන ඉන්නවා වගේ නිර්වත් කාන්තාවක පිටිපස්සෙන් පුරුෂයෙක් බදාගෙන ඉන්නවා වගේ රූපයක් තමයි පේන්නේ. හැබැයි ඇත්තම කතාව තියෙන්නේ මේකේ හොඳින් බලන්න මේක දිහා මේකේ තියෙන ඩොල්ෆින් මාළු 9ක්ද 15 දෙනෙක්ද අන්න එහෙම ඉන්න එකක් තමයි මේකේ තියෙන ඩොල්ෆින් මාළු ටිකක් තමයි ඉන්නේ. අන්න ඒ වගේ ඩොල්ෆින් මාළු වගේක් තමයි මෙතනදී ඉන්නේ. ඒක තමයි අපිට රූපේ පේන්නේ. ඒතර වැදගත් දේ තමයි මේක හරහා කියවෙන දේ. පේන දේවල් ඇත්ත නෙමෙයි කියන එක. රයිට්. ඊට පස්සේ විද්‍යාව කියන එක ඇත්තටම මම අර කලින් කිව්වා වගේ විද්‍යාව කියන එක අපි ඉගෙන ගත්තා නම් අපිට ඔය බොරුව කියන එක තේරුම් ගන්න ගොඩක් වැදගත්. විශේෂයෙන් කාලයේ පවතින මායාව අපි දන්නවා කාලය කියලා අර්ථ දක්වන්නේ
ඉවෙන්ට්ස් දෙකක් අතර ගැප් එක. එහෙම නැත්නම් සිද්ධීන් දෙකක් අතර පරතරය. සිද්ධි නොමැති කල කාලය පවතින්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් විශේෂයෙන් විද්‍යාව කියන එක පාවිච්චි කරලා. ඒ වගේම අන්තර්ක්‍රියා සහ සම්බන්ධතා. අපි දන්නවා ඔය අන්තර්ක්‍රියා සහ සම්බන්ධතා දිගටම විද්‍යාවේදී පාවිච්චි වෙනවා. වස්තුන් දෙකක් අතර තියෙන ආකර්ෂණ බලය වෙන්න පුළුවන්. ඊට පස්සේ විද්‍යුත් බලය වෙන්න පුළුවන්. චුම්බක බලය වෙන්න පුළුවන්. ප්‍රබල න්‍යෂ්ටික බලය, දුබල න්‍යෂ්ටික බලය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හැම එකදීම ගත්තම ඒවා තමයි අන්තර්ක්‍රියා කියලා කියන්නේ සම්බන්ධතා කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් F සමාන m මේ ගත්තම m වලට F සහ m වල තියෙන සම්බන්ධතාව මොකක්ද? අන්න ඒ වගේ දේවල් හරහා අපිට බොහෝ වෙලාවට අපේ ජීවිතයේ තියෙනත් එකිනෙකා අතර පවතින අන්තර්ක්‍රියා සහ සම්බන්ධතාව අපිට තේරුම් ගන්න අපේ දැනීම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ අන්තර්ක්‍රියාවටද විශේෂයෙන් මේ ගෑනු පිරිමි අතර තියෙන ආකර්ෂණය බොහෝ වෙලාවට පිරිමි අය ගෑනු අය සාමාන්‍යයෙන් පොදුවේ ආකර්ෂණයක් දක්වනවා. ඒ වගේ දේවල් පැහැදිලි කරන්න පුළුවන්. සම්බන්ධතාවයටදී අපි දන්නවා කෙනෙක් දෙන්නෙක් යාළු වුණාට පස්සේ එතන සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඒ වගේම දේවල් තමයි විද්‍යාවේ මේ භාවිතා කරන F සමාන ma, V සමාන u ධන at ඒ වගේ දේවල් ගත්තම මේ කතාවම තමයි එතනින් කියවෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි සියල්ල වෙනස් වීම. උදාහරණයක් වශයෙන් බයිසිකලයක් අපි ගත්තොත් අපි දන්නවා දැන් අලුතින් බයිසිකල එකක් ගෙනල්ලා අපි කොහේ හරි එක තැනක තියලා තිබ්බොත් තායක අවුරුදු 100කට පස්සේ අපි නැවත දැක්කොත් උදාහරණයක් වශයෙන් හිතන්න බයිසිකලයක් කොහේ හරි කාමරයක දාලා ලොක් කරලා අවුරුදු 100කට පස්සේ බැලුවොත් ඒ බයිසිකලේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. බයිසිකලේ ඇත්තටම අඳුනා ගන්න බෑ. ඒ දාපි කාමරයට දාපු බයිසිකලයක් කියලා අනිවාර්යෙන් දිරලා සමහර කෑලි බිමට හැලිලා තියෙන්නත් පුළුවන්. ඒතර වැදගත් දේ තමයි මේ බයිසිකලේ අපි දන්නවා දැන් අවුරුදු 100ක් ගියාම මේක වෙනස් වෙලා තියෙනවා. එහෙනම් දැන් කවුරු රැහුවොත් ওই වෙනස සිද්ධ වුණේ කවදද? ඔකට උත්තරයක් නැහැ. මොකද ඒකට හේතුව ওই වෙනස අවුරුදු 100 තිස්සේම සිද්ධ වුණා. ඒ කියන්නේ ඒ වෙනස හැම අවුරුද්දක් පාසා සිද්ධ වුණා. ඒ කියන්නේ ඒ වෙනස හැම දිනයක් පාසා වෙනස් වුණා. සිද්ධ වුණා. එහෙම නැත්නම් ඒ වෙනස හැම පැයක් පාසා වෙනස් වුණා. එහෙම නැත්නම් ඒක හැම තප්පරයක් පාසා වෙනස් වුණා. එහෙම නැත්නම් එය හැම මිලි තප්පරයක් පාසා, හැම මයික්‍රෝ තප්පරයක් පාසා, හැම නැනෝ තප්පරයක් පාසා, හැම පිකෝ තප්පරයක් පාසා වෙනස් වුණා. ඒකෙන් වැදගත් දේ තමයි එහෙනම් මේකෙන් අපිට දැක් ගන්න පුළුවන් දේ තමයි ලෝකයේ තියෙන සියලුම දේවල් හැම තිස්සෙම වෙනස් වෙනවා කියන එක. ඒ නිසා වැදගත් දේ තමයි අර පාමිනයිඩර්ස් කියන දාර්ශනිකයා කිව්ව ආකාරයට බුදුන් වහන්සේත් මේක කියලා තියෙනවා. එකම ගඟකට කවදාවත් මිනිහෙකුට දෙවතාවක් බහින්න බෑ. මොකද ඒ ඔහු බහින අවස්ථාවේදී ගඟ කියන එක වෙනස් වෙනවා. ඒ වගේම අනිත් පැත්තට ඔහු කියන එක්කෙනෙක් වෙනස් වෙනවා. ඒ නිසා කවදාවත් මිනිහෙකුට එකම ගඟක් දෙවතාවක් තරණය කරන්න බෑ. ඒතර මේ වැදගත් දේවල් ඒකෙදි කියවෙනවා. ඊට පස්සේ මම කෙනෙක් නොමැති බව. අපිට ඒක විද්‍යාවෙන් පවා තේරුම් ගන්න පුළුවන්. මොකද අපිට ඔකට හොඳම උදාහරණයක් ගන්න පුළුවන්. අපි හිතමු දැන් වර්තමානයේ වෙද්දී වෛද්‍ය විද්‍යාව දියුණුවයි අපේ ඇඟ ඇතුළේ තියෙන ඕගන්ස් එක එක අවයව මාරු කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මගේ කිඩ්නි දෙක තව කෙනෙකුට දෙන්න පුළුවන්. මගේ පෙනහළු දෙක තව කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ ආදී ලෙස පුද්ගලයන් දෙන්නෙක් කරන් ඒගොල්ලන්ගේ අවයව මාරු කර බද්ධ කරොත් අපි තුමු ලේ බ්ලඩ් මැච්චෙන ඒ වගේ RN සාධකයේ මේ මැච්චෙන දෙන්නෙක් මාරු කරොත් අපිට පුළුවන් A ගේ තියෙන අවයව B වෙතටත් B ගේ තියෙන අවයව A වෙතටත් සෑහෙන දුරට කියන්නේ 95ක් විතර වගේ ප්‍රමාණයක් මාරු කරන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙදිම A කියන්නේ A, B කියන්නේ B. හැබැයි A තුල දැන් ඉන්නේ B ගේ අවයව, B තුල තින්නේ A ගේ අවයව. එහෙනම් වැදගත් දේ ඔකදී අපිට කියවෙනවා අපේ මොලේ අර වගේ ඔපරේෂන් කරලා මාරු කරලා කිසියම් ස්ථානයකදී අපි ජීවිතය අපේ නැති වෙයි. ඒ වෙනකම්ම අපි අර A කියන බොඩි එකේ එක්කෙනා A කියලා හඳුන්වන්නේ එයාවම තමයි. ඒ කියන්නේ වැදගත් දේ තමයි අපේ මේ ශරීරයවත් අපිවත් ඇත්තරම මම නෙමෙයි. මම කියන්නේ සම්පූර්ණ ඇබ්නෝමල් දෙයක්. එහෙම නැත්නම් අසාමාන්‍ය දෙයක්. ඒවත් පැහැදිලි ලෙස මේ අපේ භෞතික ශරීරය මම නොවේ. මොකද මම කියන එක්කෙනා නෙමෙයි භෞතික ශරීරය නෙමෙයි. ඉතින් ඒව එහෙම ගොඩක් අනිත්‍ය කියන එක වටහා ගන්න වැදගත් තියෙන තමයි විද්‍යාව. ඊළඟ එක තමයි සත්‍ය නොදනී කියන එක. විද්‍යාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් අපි කවදාක සත්‍ය දන්නේ නැහැ. දන්නේ අපි අදට හරියන දෙයක් විතරයි. ඒක තව අවුරුදු 50කින් 100කින් සමාලලට හෙට වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. ඒතර වැදගත් දේ තමයි ඒක හරහා අපිට තේරුම් ගන්න පුළුවන් අපි කවුරුත් පර්ෆෙක්ට් නැහැ. අපි හැමෝම දුර්වල චරිත. අපි පරිපූර්ණ නැහැ. කවදාකවත් පරිපූර්ණ නැහැ. සහ අපිට පරිපූර්ණ වෙන්නත් බෑ කියන එක අපිට ඉතාම හොඳින් අපිට විද්‍යාවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒතර බුදුදහම ගත්තාම බුදුදහමේ ගොඩක් ගැඹුරු දේවල් තියෙනවා. අපි ඒක තමයි කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරනවා කියන එක. නමුත් ඒව නැත්නම් බුද්ධ ආගමේ ප්‍රධාන දේවල් ටික ගත්තොත් පන්සිල් පද 5, මහා මංගල සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය, ඊට පස්සේ මම කියලා කෙනෙක් නැති බව. ඔය වගේ දේවල් අපි තේරුම් ගත්තොත් වැදගත්ම දේ තමයි අපිට බුද්ධ ආගමේ කියන අඩිතාලමේ තියෙන සාමාන්‍ය දේවල් ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. සහ ලෝකයට යහපත් පුද්ගලයෙක් ලෙස කාත් එක්කවත් ප්‍රශ්න ඇති නොකරගෙන ඉතාම සතුටුදායක ලෙස ඉතාම හොඳින් ජීවත් වෙන්න අපිට හොඳටම පාවිච්චි කරන්න පුළුවන් බුද්ධ ආගමේ මේ කියන ප්‍රධාන චූටි දේවල්. හැබැයි ප්‍රශ්න තියෙන අපි බෞද්ධයන් විතර ගොඩක් අය ඕක අවබෝධ කරගෙන තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් අපිට උගන්වනවා භාවනා කරද්දී මම නිදුක් වෙත්තා, මම සුවපත් වෙත්තා, මම නිරෝගී වෙත්තා. ඒතර ප්‍රශ්න තියෙන බුද්ධ ආගමේම උගන්වනවා මම කියලා කෙනෙක් නැහැ කියලා.
ඒ වගේම බුද්ධ ආගමෙම අපිට පන්සල් වලින් දහම් පාසල් වලින් උගන්වනවා මම නිදුක් වෙන්න මම නිරෝගී වෙන්න මම සුවපත් වෙන්න. ඊට පස්සේ තමයි අපි කියන්නේ මාමෙන්ම වෙනත් අයද ඒ දේවල් වෙන්න කියලා. ඒතර ප්‍රශ්නේ තියෙන ඒවා අර කන්ට්‍රඩික්ෂන් විසංවාදී දැන් බුද්ධ ආගමේම අපිට තියෙන ධර්මයේ එකක් කියනවා ධර්මයේ ප්‍රායෝගිකව කියලා දෙන මිනිස්සු තව කතාවක් කියනවා. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟ එක තමයි වැදගත් දේ තමයි සියලු සත්වෝ නිදුක් වෙත්තන්. ඒව තමයි හරි දේවල්. ඒ කියන්නේ අපි මට කිසියම් වේදනාවක් තියෙනවා නම් මට කිසියම් දුකක් දැනෙනවා නම් ඒක කාටවත් වෙන කෙනෙකුට දෙන්න හොඳ නැහැ කියන එක ඊටාම හොඳින් කිසියම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් එයා කවදාවත් පරිසරය විනාශ කරන්නේ නැහැ. සතාසීපාවා වෙන මිනිස්සුන්ට කාටවත් විනාශකාරී දේවල් කරන්නේ නැහැ. ඒතර ඒව තමයි ඇත්තටම ප්‍රායෝගික ජීවිතයේ බුද්ධ ධර්ම සම්බන්ධව තියෙන වැදගත් දේවල්. අර ගැඹුරු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රගුණ කරන එක ගැඹුරුයි කියලා අපි පැත්තකින් දැනට තිබ්බත් මේ දේවල් ගත්තම ඊටාම ගොඩක් වැදගත් වෙනවා අපේ සමාජයට සහ අපිට ජීවත් වෙද්දී ඊටාම යහපත් පුද්ගලයෙක් ලෙස ලෝක ජීවත් වෙන්න. ඒ වගේම විද්‍යාවෙන් කරන නරක දේවල් තියෙනවා. ඒ තමයි පරිසර විනාශ කරන විදි හඳුන්වා දීම. උපකරණ හදනවා සමහරට ගස්සේ ආයවල් පිටින් කපන්න පුළුවන්. සමහර උපකරණ තියෙනවා කෙලින්ම ගහ කපලා ඒ විතර නෙමෙයි ගහ සුද්ධ වෙලත් එළියට එන්නේ. ඒතර ඒ වගේ දේවල් ගත්තම නරක දේවල්. ඒ වගේම සත්වාගාර සත්ව ඝාතක ආයතන හදනවා. දැන් විශේෂයෙන් දෙනවා හරකව එහෙම මේ පැත්තෙන් හරකව දැම්ම අනිත් පැත්තෙන් මස් ටික ටින් වලට පැක් වෙලා එන ලෙවල් එකේ සම්පූර්ණ දේවල්. ඉතින් ඒවෙන් ගත්තම ඇත්තටම පරිසරය විනාශ කරන එක තමයි මූලික වශයෙන් කරන්නේ. මොකද සත්තු ගහ කොළොවේ සීලුම දේවල් ගත්තම පරිසරයේ කොටස් පරිසරය කියන්නේ ඔබේ පරිසරයේ මම මගේ පරිසරයේ ඔබ ඒවත් මා හැරෙන්න මගේ වටපිටාවේ තියෙන සියල්ල තමයි පරිසරය කියලා කියන්නේ. ඒනොර පරිසරය ආරක්ෂා කරනවා නම් සත්තු ගස් කොළන් ඒ සියල්ල ආරක්ෂා කරනවා. ඉතින් ඒවා ඇත්තටම විද්‍යාවෙන් බොහෝ වෙලාවට ඒක හානිකර තත්ත්වයක් පත් වෙන්න පුළුවන්. මොකද විද්‍යාවේ තාක්ෂණය හරහා ඒවා විනාශ කරන ක්‍රම හඳුන්වා දීම තුලින්. ඒ වගේම ලෝකේ දැන් ඔය ජෙනටික් ඉන්ජිනියරින් කියන එකදී ඥාන විනාශ කරලිවලා එක එක ජීවීන් නිර්මාණය කරන එක අන්න ඒ වගේ දේවල් කරගෙන යනවා. ඔය සුපර් සෝල්ජර් කන්සෙප්ට් එක කරා මිනිස්සුන් හදන එක ඒ වගේ දේවල්. ඒව ගත්තම විකෘති දේවල්. ඒ නිසා ඒවෙන් ලොකු හානි සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අපේ පෘථිවියේ තියෙන දුලබ සම්පත්. අපි දන්නවා ඔයිල් වෙන්න පුළුවන්, පෙට්‍රල් ඩීසල්, ඒ වගේ තෙල් වෙන්න පුළුවන්. ඒ වගේම රේඩියම් යුරේනියම් මේ වගේ දුලබ මූලද්‍රව්‍ය වෙන්න පුළුවන්. අපි ඒවා සීග්‍රේන් භාවිතයට ගන්නවා. අරගෙන වෙල විනාශ කරගෙන යනවා. ඒතර නිසා ගස් කොළන් ජලය ගොඩක් දේවල්. ඒතර ඒවා ඇත්තටම අපි ඒක සීග්‍රේන් විනාශ කරන්න පාවිච්චි කරන්නේ විද්‍යාවේ තාක්ෂණයම තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා අවසාන ප්‍රතිඵලය ලෙස අපිට අවසානයේදී හොඳ පරිසරයක් අහිමි වීමේ ප්‍රතිඵල අපිට බොහෝ නුදුරේදීම දකින්න පුළුවන් වෙයි. මේ විද්‍යාවේ දියුණුව නිසාම. ඒ වගේම මිනිහා විනාශ කරන්න පුළුවන් ක්‍රම හඳුන්වා දෙනවා. ආයුධ, න්‍යෂ්ටික බෝම්බ, ජීවාවි. ඔය නැනෝ තාක්ෂණය යටතේ පවා ජීවාවි වල ඇතුළු ගොඩක් දේවල් තියෙනවා. නැනෝ රොබෝල එහෙම පාවිච්චි කරලා හදන්න පුළුවන් අවියායුධ තියෙනවා. ඒතර මේ ගොඩක් දේවල් වල ගත්තම අපිට කරන්නේ සමාජයට පරිසරයට හානියක්. ඒ සියල්ල විද්‍යාවේ තියෙන දියුණුවත් එක්ක ලෝකයට හඳුන්වා දුන්නු දේවල්. මම මේකේ මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් මම විරත් කුමාර ගමයාගේ කවියක් ගැන කතා කරන්න. මට හිතුණා මේක ඊටාම ලස්සන කවියක් අපිට ජීවිතය ගැන කියලා දෙන කියලා. අපි හැමෝම මේක අහලා තියෙන අයියනායක කියන කවි පන්තියේ එන කවියක්. සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම, කෙම්මුර දවස් වෙලපාණින් සැරසීම, වනාතු කඩා ගස් දෙබලක දැවටීම, මානෙකුරුවත් නොකෙරිමිය ගැරහීම. ඒතර මේක ඊටාම අපූර්ව කතාවක් මේකෙදි කියවෙනවා. මොකක්ද? සමහර මිනිස්සුන්ගේ විශ්වාසයන් තියෙනවා. ඒවා අන්ධ විශ්වාසයන් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඒ මනුස්සයාටවත් පරිසරයටවත් වෙන කාටවත් හානියක් වෙන්නේ නැත්නම් ඒ වගේ දේවල් ගරහන්න යන්න එපා. ඔබ කොච්චර විද්‍යාව හෝ දේවල් දැනගෙන හිටියත් මොකද ඒවයේ දේවල් හරහා වෙන්න පුළුවන්. ඒ මනුස්සයාගේ සමාජයට ජීවත් වීමට අවශ්‍ය ආශාව සහ දේවල් රැඳිලා තියෙන. ඒ නිසා මේකෙදි ඊටාම වැදගත් දෙයක් කියවෙනවා. අපි කොච්චර විද්‍යාව දැනගෙන මේ දේවල් වලට විරුද්ධ වුණත් ඒ කියන්නේ කිසියම් මිනිස්සුන්ගේ දෙන අන්ධ විශ්වාස භක්තියින් වලට අධික ලෙස පහර දෙන්න යන්න එපා. හැබැයි ඒ වගේම ඒක හරහා යාටම හානියක් වෙනවනම් ඒක කියලා දෙන්න උත්සාහ කිරීම වැදගත්. ඒ හැරෙන්න ඒ වගේ දේවල් එනවනම් ඒවා උපේක්ෂාවෙන් දරාගෙන ඉන්න ඒ දේවල් ගරහන්න එපා කියන එක තමයි මේකෙදි කියවෙන්නේ. මම මේ පණිවිඩයත් එක්ක මේ වීඩියෝ එක ඉවර කරනවා. සියලු දෙනාටම ස්තුතියි.